බුදුදහම තුළදී කාන්තාව මවක වශයෙන් ලද වරප්‍රසාද දක්වන්න. ඒකයි කතා කරන්න දෙන්නේ. හරි? බුදුදහම තුළදී කාන්තාව මවක වශයෙන් ලද වරප්‍රසාද කවරේදයි දක්වන්න. දැන් අපි කලින් කතා කළා බුදුදහම තුළදී කාන්තාව දියණියක හැටියට. හරි දියණියක හැටියට ඊළඟට බිරිඳක හැටියට වරප්‍රසාද ලැබපු ආකාරය. හරි දියණියක හැටියට බිරිඳක හැටියට වරප්‍රසාද ලැබපු ආකාරය අපි කලින් සාකච්ඡා කළා. හරි දැන් මේ ප්‍රශ්නදී අපි කතා කරන්නේ කාන්තාව මවක හැටියට බුදුදහම මවක හැටියට බුදුදහම තුළදී ලැබපු වරප්‍රසාද ගැන. දැන් ඔයාලා දන්නවා බුදුදහම තුළ නැත්නම් බුදුහාමුදුරුවෝ හරි කාන්තාවට මේ වගේ දියණියක් හැටියට බිරිඳක් හැටියට මවක් හැටියට උපාසිකාවක් හැටියට භික්ෂුණියක් හැටියට කියන මේ අංශ යටතේ ශ්‍රේෂ්ඨ යටතේ කාන්තාවට යම් යම් අයිතිවාසිකම් යම් යම් වරප්‍රසාදයන් ලබා දීමට කටයුතු කළේ ඒ සම්බන්ධයෙන් අදාළ කරුණු දේශනා කළේ තත්කාලීන සමාජය තුළ ඒ දවස පැවති බමුණු සමාජ ක්‍රමය තුළ රෝසාධිපත්‍ය සමාජ ක්‍රමයක් තියෙන්නේ. සමාජ ක්‍රමය තුළ කාන්තාවට කිසිදු නිදහසක් හිමි නොවීම අයිතිවාසිකම් වරප්‍රසාද හිමි නොවීම නිසා තමයි බුදුහාමුදුරුවෝ ඒ සම්බන්ධයෙන් කතා කළේ. එනවා බුදුදහම තුළදී කාන්තාවට පිරිමියාට වගේම කාන්තාවටත් යම්කිසි වරප්‍රසාදයෙන් අයිතිවාසිකම් ලබා දීමට උත්සාහ ගත්ත බව පේනවා. හරි එතනදී දැන් අපි කතා කළා දුවෙක් හැටියට බුදුදහම තුළ හිමි තැන බිරිඳක් හැටියට බුදුදහම තුළ හිමි තැන. දැන් කතා කරනවා මවක වශයෙන් බුදුදහම තුළදී කාන්තාවට මොන වගේ තැනක්ද හිමිුනේ කියන එක ගැන. දැන් බුදුදහම තුළ තාත්තයි අම්මයි දෙන්නම සමාන කොට සැලකන්නේ. තත්කාලීන බමුණු සමාජය තුළ මාතෘත්වයේ හැල්ලුවට ලක් වෙලා නැතිබ්බේ ඔයාලා දන්නවනේ ඒක. මව් පදවිය හැල්ලුවට ලක් කරලා තිබ්බේ තත්කාලීන බමුණු සමාජ ක්‍රමය තුළ. Taman බිහි කරපු තමන්ගේ වැඩිමහල් දරුවාට යටත් වෙලා දරුවාටත් අවනතර කටයුතු කරන්න තමයි සිදුවන්නේ බමුණු සමාජ ක්‍රමය තුළ. හරි? පිරිමි දරුවන්ටත් යටත් වෙලා ඉන්නේ සිදු. නමුත් බෞද්ධ සමාජය තුළ එහෙම නැහැ. බෞද්ධ සමාජය තුළ මව් පදවිය ඉහළින්ම තියලා දෙනවා. මාතෘත්වය ඉහළින් මගේ කරනවා. මාතෘත්වයේ උදාරත්වය ඇගීමල ලක් කරනවා. බෞද්ධ සමාජ ක්‍රමය තුළ. අර්ධ මව මැරීම ආනන්තරයේ පාප කර්මයක් හැටියට පෙන්වා දෙනවා. ආයේ කවදාවත් සංසාරේ ගැලවීමක් නැහැ. මාතු ඝාතක මව මරණ පුද්ගලයාට. ඊළඟ ගෙදර බුදුවරු හැටියට සලකන්නේ කවුද? අම්මයි තාත්තයි. ගෙදර බුදුවරු හැටියට සලකන්නේ අම්මයි තාත්තයිනේ. හරිද? ඊළඟ බුදුහාමුදුරුවෝ පවා මවට ගෞරව කළා. ඔයාලා දන්නවනේ ප්‍රජාපති ගෞතමී තරණිය පිරිනිවන් පාන අවස්ථාවේදී ප්‍රජාපති ගෞතමී තරණිය පිරිනිවන් පාන අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ පසුගමන් වැඩම කළා. බුදුවරු කාගෙන්වත් පස්සේ යන්න වඩින්නේ නැහැ. නේද? ඒ මවක් හැටියට ඇයට ගෞරව කරන්න ඕන නිසා. හරිද? මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මයේ දේශනා කළා. හරිද? මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මයේ දේශනා කළා. ඒ කියන්නේ තමන්ගේ මවට හරි ඒ විදිහට මව පදවිය ඇගීමෙන් ලක් කරගෙන භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙනවා. පිණ්ඩපාතේ වැඩම කරලා පාත්‍රයට ලබා ගන්නා වූ පිණ්ඩපාතෙන් තමන්ගේ අම්මයි තාත්තයි පෝෂණය කළ යුතු බව. ඉතින් තමන්ගේ අම්මයි තාත්තයි පෝෂණය කරන්න විදියක් නැත්නම් පිණ්ඩපාතේ ගිහිල්ලා හරි කමන්නේ ඒ දෙන පෝෂණය කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දායකයන්ට වචනයක් කියන්න බෑ. පැහැදිලිද? දැන් මම මගේ අම්මා පන්සලට ගෙනල්ලා උපස්ථාන කරා කියලා දායකයන්ට වචනයක් කියන්න බෑ. මොකද බුදුහාමුදුරුවෝම ඒ සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. වරය දීලා තියෙනවා. නිසා ඔය විදිහට බලනකොට මාතෘත්වය බුදුදහම තුළ බෞද්ධ චින්තනය තුළ බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය තුළ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ සම්ප්‍රදාය තුළ
ඇගයීමට ලක් කරලා තියෙනවා. හරි තාත්තා හා සමතනක් මවටත් ලබා දෙනවා බෞද්ධ සමාජය තුළ බෞද්ධ චින්තනය තුළ. දැන් හැම තැනකම සඳහන් වෙන්නේ අම්මගේ නමනේ මුලට. මංගල සූත්‍රයේ තියෙනවා මව්පියන්ට උපස්ථාන කළ යුතු බව දරුවෝ විසින්. මාතා පිතූපට්ඨාන පරාභව සූත්‍රයේ තියෙනවා මවට පියාට උපස්ථාන නොකරන පුද්ගලයා පිරිහෙන බව. යෝ මාතරංවා පිතරංවා. හරි වසල සූත්‍රයේ තියෙනවා මවට පියාට උපස්ථාන නොකරන එක වසල ගතියක් බව. යෝ මාතරංවා පිතරංවා එහෙම සූත්‍රයේ තියෙනවා. යෝ මාතරංවා පිතරංවා ජින්න කංගතේ ඔබ්බනම් පහු සන්තෝන භරති තම් ජඤ්ඤා වසලෝ ඉති. හරි ඊළඟට අංගුත්තර නිකායේ පත්තකම්ම සූත්‍රය තුල සඳහන් වෙනවා මාතා පිතරෝ සුකේති පීනේති සම්මාසතම් පරිහරණ. අපි ධනෙ පරිහරණය කරනකොට මව්පියන් පෝෂණය කරන්නත් ධනෙ යොදවන්න ඕන. හරිද? මව්පියන් පෝෂණය කරන්න. ඊළඟ සිගාලෝවා සූත්‍රයේ දෙනවා මාතා පිතා දිසා පුබ්බා. දිසා හයෙන් මුලින්ම හඳුන්වා දෙන්නේ කවුද? දෙමව්පියෝ. නැගිටින දිසාව. විතරක් මුලින්ම ඉන්නේ අම්මා. ඊළඟට අංගුත්තර නිකායේ සබ්‍රහ්ම සූත්‍රය තුල නේද? බ්‍රහ්මාති මාතා පිතරෝ. බ්‍රහ්ම නාමයෙන් අම්මා තාත්තා හඳුන්වන. එතනත් අම්මා තමයි මුලට දාලා දෙන්නේ. ඉතින් ඒ හින්දා නේද? මොනවා හරි වුණොත් එහෙමත් මතක් වෙන්නේ අම්මනේ. නේද? බුදු අම්මෝ කියයි. නේද? මගේ අම්මෝ කියයි. නේද? හොල්මනකට බය වුණත් බුදු අම්මෝ කියලා තමයි කියන්නේ. බුදු තාත්තේ කියන්නේ. හැම තැනකදීම මව තමයි සඳහන් වෙන්නේ. හරි ඉතින් ඔය විදිහට බලනකොට දරුවන්ට ගෙදර ඉන්න එකම මිතුරේ කවුද? මාතා මිත්තන් සකේ කරේ මම. සිගාලෝවා සූත්‍රයේ දරුවන්ගෙන් දෙමව්පියන් ඊට වෙන්න දෙන යුතුයකම් කොටසක් තියෙනවා. ඒ යුතුයකම් වලින් පැහැදිලි වෙන්නේ මොකක්ද? දරුවන්ගේ ගරුසලකල වලට කාන්තාව මවක් හැටියට භාජනය වෙලා තියෙන බව. ඊළඟ අම්මටත් බෞද්ධ සමාජය තුළ තමන්ගේ දරුවන්ගේ කටයුතු නිදහසේ හොයලා බලන්න අවස්ථාව හිමි කර දෙනවා. බමුණු සමාජ ක්‍රමය තුළ එහෙම තිබ්බේ නැහැ. ඒ නිසා බෞද්ධ සමාජය තුළ මව් පදවිය ඉහළින්ම ඇගීමට ලක් කරලා තිබෙන බව පැහැදිලි. අගය කරලා තිබෙන බව පැහැදිලි. හරි ඔය ටික ලියා ගන්නකො බලන්න. ලියා ගන්න. තා එකපාරක් කියන්න මේ මං කියන එක ඇහෙනව නේද? දැන් නෝට් එක ලියන්න දෙන්න හදන්නේ. ඇහෙනවා හාමුදුරනේ. හරි. එහෙනම් හරි. ලියා ගන්නලාකෝ බලන්න. ලියා ගන්න. තත්කාලීන තත්කාලීන නෙමෙයි තත්කාලී. තත්කාලීන බමුණු සමාජය තුළ තත්කාලීන බමුණු සමාජය තුළ තත්කාලීන බමුණු සමාජය තුළ මව් පදවිය හැල්ලුවට ලක්ව තිබුණු බව
හැල්ලුවට ලක්ව තිබුණු බව හැල්ලුවට ලක්ව තිබුණු බව පෙන්වා දිය හැකිය. එවන් පසුබිමක් තුළ එවන් පසුබිමක් තුළ එවන් පසුබිමක් තුළ බුදුන් වහන්සේ විසින් එවන් පසුබිමක් තුළ බුදුන් වහන්සේ විසින් මව් පදවිය එවන් පසුබිමක් තුළ බුදුන් වහන්සේ විසින් මව් පදවිය ඉහළින්ම අගය කළ බව ඉහළින් අගය කළ බව ඉහළින් අගය කළ බව පෙන්වා දිය හැකිය. පෙන්වා දිය හැකිය. ඉහළින් අගය කළ බව පෙන්වා දිය හැකිය. පෙන්වා දිය හැකිය. බෞද්ධ චින්තනය තුළ එහෙම නැත්නම් බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය තුළ බෞද්ධ චින්තනය තුළ නැත්නම් බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය තුළ මාතෘත්වයේ උදාරත්වය ඉහළින්ම අගය කළ බව ඉහළින්ම අගය කොට ඇති බව ඉහළින්ම අගය කොට ඇති බව ඒ පිළිබඳ විමසා බැලීමේදී තහවුරු කරගත හැකිය. මව මැරීම
පංචානන්තරය පාප කර්මයන්ගෙන් එකකි. මව මැරීම පංචානන්තරය පාප කර්මයන්ගෙන් එකකි. පංචානන්තරය පාප කර්මයන්ගෙන් එකකි. පංචානන්තරය පාප කර්මයන්ගෙන් එකකි. පංචානන්තරය පාප කර්මයන්ගෙන් එකකි. අය කවදාවත් සංසාරේ ගැලවීමක් නෑ අය. පාප කර්මයන්ගෙන් එකකි. බුදුන් වහන්සේ පවා මවට ගෞරව කිරීමේ වැදගත්කම බුදුන් වහන්සේ පවා මවට ගෞරව කිරීමේ වැදගත්කම මවට ගෞරව කිරීමේ වැදගත්කම ප්‍රායෝගිකවම පෙන්වා දුන්නා. ප්‍රායෝගිකවම බ්‍රාහෙම නෙවෙයි බ්‍රා නෙවෙයි ප්‍රායෝගිකවම පෙන්වා දුන්නා. ප්‍රායෝගිකවම පෙන්වා දුන්නා. උදාහරණ දාගන්න එක. උදාහරණ දාගන්න. प्रजापति गौतमी तरणीय प्रजापति गौतमी तरणीय प्रजापति गौतमी तरणीय प्रजापति गौतमी तरणीय පිරිනිවන් පාන අවස්ථාවේදී පසු ගමන් වැඩම කිරීම. ප්‍රජාපති ගෞතමී තරණිය පිරිනිවන් පාන අවස්ථාවේදී පසු ගමන් වැඩම කිරීම. කියන්නේ අය පිරිනිවන් පානකොට පස්සෙන් වැඩි. ඉස්සරහින් වැඩම කළේ නෑ. බුදුරු කාගෙන්වත් පස්සෙන් වැඩම කරන්නේ නෑනේ. නේද? දැන් ඔය ගෑල් ළමයිගේ පස්සෙන් එහෙමත් කට්ටිය එනවා. ඒ වලට ගෞරව කරන්න එහෙම නෙවෙයි ඈ. ඔව් ඔයාලා යාළු කරගන්න, සෙට් කරගන්න. කොල්ලෝ එහෙ පස්සෙන් එන්නේ. අහන්න එපා අයියා ඔයා මට ගෞරව කරන්නද පස්සෙන් එන්නේ කියලා. හරි? ඔව් නංගි කියයි. මුලින් එහෙම කියයි. පස්සේ තමයි ඉතින්. හරි. තව මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මයේ දේශනා කිරීම. මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මයේ දේශනා කිරීම. මහා මායා දේවිය කලුරිය කරාට පස්සේ ගිහිල්ලා නේද? දිව්‍ය ලෝකෙ ඉපදෙන්නේ. ඉතින් ඇයට ගෞරවයක් කිරීම හැටියට තමයි දුහාමුදුරුවෝ අභිධර්මයේ දේශනා කරන්න වැඩම කරන්නේ. තාත්තට ගෞරවයක් කරන රජමැදුරට වැඩම කරලා ධර්මයේ දේශනා කර රහත් ඵලයටපත් කළේ. හරි? වැඩම කිරීම. පිණ්ඩපාතයේ ගොස් ලබා ගන්නා වූ පිණ්ඩපාතයේ ගොස් පිණ්ඩපාත චාරිකාවේ ගොස් ලබා ගන්නා වූ පිණ්ඩපාතේ ලබා ගන්නා වූ පිණ්ඩපාතයෙන් මව පියා පෝෂණය කිරීමට භික්ෂූන්ට වරය ලබා දීම. භික්ෂූන්ට අවස්ථාව ලබා දී ඇත.
භික්ෂූන්ට අවස්ථාව ලබා දී ඇත. භික්ෂූන්ට අවස්ථාව ලබා දී ඇත. භික්ෂූන්ට අවස්ථාව ලබා දී ඇත. අංගුත්තර නිකායේ සබ්‍රාහ්ම සූත්‍රය තුළ අංගුත්තර නිකායේ සබ්‍රාහ්ම අංගුත්තර නිකායේ සබ්‍රාහ්ම සූත්‍රය තුළ අංගුත්තර නිකායේ සබ්‍රාහ්ම සූත්‍රය තුළ මව පියා බ්‍රහ්ම නමින් සලකා ඇත. මව පියා බ්‍රහ්ම නාමයෙන් හඳුන්වා ඇත. මව පියා බ්‍රහ්ම නාමයෙන් හඳුන්වා ඇත. මව පියා බ්‍රහ්ම නාමයෙන් හඳුන්වා ඇත. මව පියා මම පියා හැම නෙවෙයි. මම පියාලා ඇති ඉතින්. මව පියා බ්‍රහ්ම නාමයෙන් හඳුන්වනවා. දෙමව්පියන් දරුවන් සම්බන්ධයෙන් දෙමව්පියන් දරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ දෙමව්පියන් දරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ දෙමව්පියන් දරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ සතර බ්‍රහ්ම විහරණ මුල් කරගෙන සතර බ්‍රහ්ම විහරණ පෙරදරි කරගෙන මුල් කරගෙන දන්නවනේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඔය හතරනේ. දරුවෝ සම්බන්ධයෙන් මෛත්‍රී සහගත හැඟීමෙන් කටයුතු කරනවා. දරුවන්ගේ ඒ නිසා මෙත්තාව තියෙනවා. දරුවන්ගේ දියුණුව දැකලා සතුට වෙනවා. ඒ නිසා උපේක්ෂා මුදිතා ගුණය තියෙනවා. දරුවෝ සම්බන්ධයෙන් මධ්‍යස්ථව මැදහත්ව කටයුතු කරන්නේ. නිසා උපේක්ෂා ගුණය තියෙනවා. දරුවන්ගේ දුක නැති කරන්න කටයුතු කරනවා. එතකොට කරුණාව තියෙනවා. ඒ හතර සතර බ්‍රහ්ම විහරණ මුල් කරගෙන. ඒ නිසා බ්‍රහ්ම ලෙස හඳුන්වයි. එනිසා බ්‍රහ්ම ලෙස හඳුන්වා ඇත. එනිසා බ්‍රහ්ම නාමයෙන් හඳුන්වා ඇත. බ්‍රහ්ම නාමයෙන් හඳුන්වා ඇත. බ්‍රහ්ම නාමයෙන් හඳුන්වා ඇත. හඳුන්වා ඇත. හඳුන්වා ඇත. අලුත් රෝල කෙල්ලියන් අර වරහන් ඇතුලේ දාගන්න ඕන නම් බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා. ගාථාවල යන්න ඕනේ බ්‍රහ්මාති මාතා පිතරෝ ඩොට් ඩොට් ටිකක් දාගන්න. බ්‍රහ්මාති මාතා භික්කවේ මාතා පිතුන්නන් ඒතන් අදි වචනක් කියලා කියනවා. බ්‍රහ්මාති භික්කවේ මාතා පිතුන්නං ඒතං අදි වචනං. මහණනේ බ්‍රහ්ම යන නම භික්ෂු මවට භාවිත කරන නම කියලා. මව්පියන් බ්‍රහ්මාති භික්ඛෝ මාතා පිතුන්නං ඒතං අදි. බ්‍රහ්මාති මාතා පිතෝ
අලුත් රොල කෙල්ලය සිංගාලෝවාද සූත්‍රයේ තුල සිංගාලෝවාද සූත්‍රයේ තුල සිංගාලෝවාද සූත්‍රයේ තුල මෞපියන් නැගෙනහිර දිශාව ලෙස සලකයි. මෞපියන් නැගෙනහිර දිශාව ලෙස සලකයි. මාතා පිතා දිසා පුබ්බා වරහණ ඇතුලේ මෞපියන් නැගෙනහිර දිශාව ලෙස සලකයි. නැගෙනහිර දිශාව ලෙස සලකයි. මාතා පිතා දිසා පුබ්බා නැගෙනහිර දිශාව ලෙස සලකයි. නැගෙනහිර දිශාව ලෙස සලකයි. එසේම 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 මවට දරුවන් වෙනුවෙන් යුතුයකම් ඉටු කිරීමට අවස්ථාව ලබා දී ඇත. මවට දරුවන් වෙනුවෙන් යුතුයකම් ඉටු කිරීමට අවස්ථාව ලබා දී ඇත. දරුවන් වෙනුවෙන් යුතුයකම් ඉටු කිරීමට අවස්ථාව ලබා දී ඇත. අවස්ථාව ලබා දී ඇත. දරුවන්ද මවට පියාට සැලකිය යුතුය. දරුවන්ද මවට පියාට සැලකිය යුතුය. මවට පියාට සැලකිය යුතුය. සැලකිය යුතුය. ඒ අනුව දරුවන්ගේ ගරු සැලකිලි වලට පවා අය භාජනය වේ. ඒ අනුව දරුවන්ගේ ගරු සැලකිලි වලට පවා ඇයව භාජනය වේ. ඇයව භාජනය වේ. ගරු සැලකිල්ලට පවා අයව භාජනය වේ. මාපිය දූදර යුතුයකම් මගින් එය තහවුරු වේ. මාපිය යුතුයකම් මගින් එය පැහැදිලි වේ. මාපිය මව්පිය මාප්‍රිය එහෙම නෙවෙයි ඈ. ඒ මනමේ නාට්‍යයේ තියෙන මාපිය සැමියා මරුමුව වැටුණා කිමද කළේ ඔබ මේ අපරාධී. ඒ මනම නාට්‍යයේ තියෙන්නේ ඒ මාප්‍රිය. මේ මාපිය දෙමව්පිය මාපිය යුතුයකම් මගින් එය පැහැදිලි වේ. අලුත් රොල කිල්ලයන් පරාභව සූත්‍රයේ තුල පරාභව සූත්‍රයේ තුල පරාභව සූත්‍රයේ තුල පරාභව සූත්‍රයේ තුල මවට පියාට මව්පියා පෝෂණය නොකිරීම මවට පියාට නොසැලකීම මව්පියා පෝෂණය නොකිරීම පිරිහීමේ කරුණක් ලෙසත් පරිහානියට පත්වීමේ කාරණාවක්. පිරිහීමේ කරුණක් ලෙසත් වසල සූත්‍රය තුල
වසල සූත්‍රය තුළ වසල සූත්‍රය සුත්ත නිපාතේ වසල සූත්‍රය පරාභව සූත්‍රය සුත්ත නිපාතේදී කුද්දක නිකායේ සුත්ත නිපාතේ වසල සූත්‍රය තුළ ඒ වසල ගතියක් ලෙස දක්වා තිබේ. ඒ වසල ගතියක් ලෙස දක්වා තිබේ. ඒ වසල ගතියක් වශයෙන් දක්වා තිබේ. ඒ වසල ගතියක් වශයෙන් දක්වා තිබේ. දක්වා තිබේ. වරහණය තුළ ලියා ගන්න. යෝ මාතරංවා පිතරංවා යෝ මාතරංවා පිතරංවා යෝ මාතරංවා පිතරංවා ජින්න කංගත යොබ්බනං කොම ලියන්න යන්න ඕන යෝ මාතරංවා පිතරංවා කියලා ඩොට් ඩොට් ටිකක් දාගන්න. යෝ මාතරංවා පිතරංවා ජින්න කංගත යොබ්බනං පහු සන්තෝන භරතේ තං පරාභවතෝ මුකං තෝ මුකං කියලා කියනවා. හරි යෝ මාතරංවා පිතරංවා ඩොට් ඩොට් ටිකක් දාගන්න. අලුත් රූලකින් ලියන්න. මංගල සූත්‍රය තුළ මංගල සූත්‍රය තුළ මංගල සූත්‍රය තුළ මවට පියාට උපස්ථාන කිරීම මංගල කරුණක් ලෙස දක්වා ඇත. මවට පියාට උපස්ථාන කිරීම මංගල කරුණක් ලෙස දක්වා ඇත. දක්වා ඇත. දක්වා ඇත. අලුත් රෝලකින් ලියන්න අංගුත්තර නිකායේ අංගුත්තර නිකායේ පත්ත කම්ම සූත්‍රය තුල අංගුත්තර නිකායේ පත්ත කම්ම සූත්‍රය තුල අංගුත්තර නිකායේ පත්ත කම්ම සූත්‍රය තුල පත්තකම සූත්‍රය තුළ උපයන ධනයෙන් මව්පියන් සැපවත් කළ යුතු බව උපයන ධනයෙන් මව්පියන් සැපවත් කළ යුතු බව පිනවිය යුතු බව දක්වා තිබේ. කිව යුතු බව දක්වා තිබේ. මව්පියන් පිනවිය යුතු බව දක්වා තිබේ. සපවත් කළ යුතු බව පිනවිය යුතු බව දක්වා තිබේ. ඒක තියෙනවා හරි මාතා පිතරෝ සුඛේති පීනේති සම්මා සුඛං පරිහරති කියලා. මේක රෙකෝඩින් එක දානවා ඔයාලා තව පාරක් අහන්න එතකොට පාඩම් කරන්න ඕනේ නෑනේ. මම රෙකෝඩින් එක දාන්නම් ඈ. රෙකෝඩින් එක දාන්නම් එතකොට තව පාරක් අහගන්නලා. හරි? අදම දාන්නම්. මාතා පිතරෝ සුඛේති පීනේති සම්මා සුඛං පරිහරති කියලා. අලුත්‍රෝල කෙල්ලියන් දරුවන්ට ගෘහයේ සිටින දරුවන්ට ගෘහය තුළ සිටින
ගෙදර ඉන්න දරුවන්ට ගෘහය තුල සිටින එකම මිතුරිය මවයි එකම මිතුරිය මවයි ඒකට කියන්නේ මාතා මිත්තං සඛී ගරේ කියලා මාතා මිත්තං සඛී ගරේ මාතා මිත්තං සඛේ ජපානයේ බොන සඛේ එහෙම නෙවෙයි ඒක බෙවොත් බියර් වගේ තමයි very ඉන්න වෙන්නේ very ඒ සඛේ නෙවෙයි මේ සඛේ මාතා මිත්තං සඛී ගරේ මම ගෙදර ඉන්න එකම මිතුරිය දරුවගේ ඕනම දෙයක් කියන්නේ අම්මට තාත්තට නෙවෙයි නේද පන්ති යනකොට පන්ති යරලා එනකොට කොල්ලෙක් පස්සෙන් ආවත් අම්මේ මගේ පස්සෙන් කොල්ලෙක් ආවා කියලා කියනවා නේ ඒ වගේ ඒවා කියන්නේ කියන්න ඕනේ ඒවා කියන්නේ අනිත් ඒවා කියනවා නේ ඕන නැති ඒවා කියනවා කියන්න ඕනවා කියන්නේ අර ඒවා හංගනවා කියන ඉන්නවා බොහොම අතලොස්සක් විතර හරිද කියන අය බොහෝ දුරට බේරෙනවා කරදරවලින් කියන්නේ නැති උන් තමයි අමාරුවට එන්නේ මාතා මිත්තන් සකේ ගරි හරි මෙම සාධක මගින් නැත්නම් මෙම කරුණු මගින් අවසන් කරමු පිළිතුර මෙම කරුණු මගින් මාතෘත්වයේ ඉහළින් මාගේ කර ඇති බව මාතෘත්වයේ මව පදවිය ඉහළින් මාගේ කර ඇති බව මාතෘත්වයේ ඉහළින් මාගේ කර ඇති බව මාතෘත්වයේ ඉහළින් මාගේ කර ඇති බව මොනවාට ඒ කියන්නේ මනාව මොනවාට තහවුරු වෙයි මොනවාට තහවුරු වෙයි නැත්නම් පැහැදිලි වෙයි මොනවාට හරි එතකොට අපි කතා කරේ මාතෘත්වය බුදුදහම තුළ අගය කරලා තියෙන ආකාරය අද නැගෙනහිර දිසා මව සහ පියා දෙන නැගෙනහිර දිසාව හැටියට සිගාලෝවා සූත්‍රය තුළ හඳුන්වලා දෙනවා කියලා කිව්වා හරිද ඊළඟට පරාභව සූත්‍රය තුළ වසල කරුණක් කැරේන මව්පියා පෝෂණය නොකිරීම පිරිහීමේ කාරණාවක් ඇත්ත හඳුන්වා දුන්නා කියලා කිව්වා ඊළඟට වසල සූත්‍රය තුළ වසල ගතියක් ක්‍රණයක හඳුන්වා දුන්නා කිව්වා ඊළඟ දරුවන්ට ගෙදරින් එකම මිතුරිය මාතා මිත්තා සකේ ගරේ මව කියලා කිව්වා මංගල සූත්‍රය තුළ මව්පියන්ට උපස්ථාන කිරීම මංගල කරුණක් එක හඳුන්වා දීලා දෙනවා කිව්වා ඊළඟ සබ්‍රාහ්ම සූත්‍රය තුළ අංගුත්තර නිකායේ බ්‍රහ්ම නාමයෙන් නම්මයි තාත්තා හැඳින්වුවා කියලා කිව්වා හරිද ඊළඟට ගෙදර බුදුවරු හැටියට අම්මා තාත්තා සලකනවා කිව්වා සිංහාලෝවා සූත්‍රය තුළ දරුවන් විසින් අම්මට තාත්තට සැලකිය යුතු බව පෙන්වා දුන්නා කියලා ඔය කරුණ ටික ඔළුවට දාගන්න. දැන් අපි කතා කරමු උපාසිකාවක වශයෙන් කාන්තාවට බුදු සමයෙන් ලැබුණු තැන පිළිබඳ විමසීමක් කරන්න කියන ප්‍රශ්නය. උපාසිකාවක වශයෙන් කාන්තාවට බුදුදහම තුළදී ලැබුණු තැන පිළිබඳ විමසීමක් කරන්න. මේ අතරේක කියවීම පොත හොඳට කියවන්නේ මේකේ තියෙනවා කාන්තාව ගැන දැන් ඔයාලා ගිහිල්ලා ටියුට් ගත්තු අය ගැටලුවක් නැහැ. ඒ කියන්නේ කාන්තාව පාඩමට අදාළව මම තියරි සටහනකුත් දීලා තියෙනවා. ඊට අමතරව මේ අතරේක කියවීම පොත. හරිද? මේ අතරේක කියවීම පොතත් මේ ඔයාලා මේ මාසේ කාඩ් එක ගත්තු කට්ටියට ආයතනයෙන් ගන්න පුළුවන්. හරි ආයතනයෙන් ගන්න පුළුවන් ඒවා කියව ගන්න. හරිද? අතරේ කියවීම පොත කියව ගන්න අරගන්න.
හරි එහෙම දෙනවා දැන් ඊළඟ මාසෙත් රිවිෂන් එකේ සාකච්ඡා කරන ප්‍රශ්න වලට අදාළ තව අතිරේක කියවීම පොතක් මම ඔයාලට ගහලා දෙනවා හරි නෝට් එකක් තියෙනවා තව අතිරේක කියවීම පොතකුත් තියෙනවා ප්‍රශ්න සාකච්ඡා කරලා ඒවට උත්තරත් දෙනවා තව පස්සේ ඔයාලට මාකින් ස්කීම් ටිකක් දෙනවා ජනවාරි මාසේ දෙනවා ගිය අවුරුද්දේ පේපරේ මාකින් එක පේපරේ මාකින් එකයි දෙකම ගහලා දෙනවා ගිය අවුරුද්දේ ඔව් පේපර් මාකින් ඉවරුණු ගමන් දෙනවා ගහලා හරිද අනිත් ඒවත් දෙනවා හරි ඔයාලට තියෙන්නේ එදිනෙදා කරන වැඩ ටික එදිනෙදා කරලා ඉවර කරගන්න හරිද විභාගෙ දක්වා කොරෝනා තිබ්බත් මෙහෙම හරි මම කරලා දෙනවා ඉතින් අර නැති කට්ටිය කීප දෙනෙක් ඉන්නවා ඉතින් ඒ කට්ටිය ගැන දුකයි ඉතින් ඒ කට්ටිය පන්ති කවදා හරි පටන් ගත්තාම ඉතින් කොහොම හරි කරලා දෙන්න හරි ඔයාලා නොකඩවා පන්ති වලට සම්බන්ධ වෙන්න හරි මම මේ අතිරේක වෙලාවක් දැම්මේ දැන් කලින් පන්ති වලට සම්බන්ධ වෙන්න බැරි අයට කරලා දෙන්න හරිද පොදුවේ මම ලින්ක් එක එවනවනේ හැම ගෲප් එකකටම ඒතර ඔයාලට හැම පන්තියකටම සම්බන්ධ වෙලා නැවත නැවතත් අහගෙන ඉන්න පුළුවන් ඉස්සෙල්ලා එක ළමයෙක් සම්බන්ධ වුණා කිව්වේ කලිනුත් සම්බන්ධ වුණා මේකට සම්බන්ධ වෙනවා කිව්වේ ඒ ඌවනා අන්න එහෙම දෙපාරක් තුන් පාරක් මේකට සම්බන්ධ වෙනකොට හොඳට මතක හිටිනවා කරුණු කොහොම හරි විභාගේ පාස් කරගන්නලා නැත්තම් ආයේ තැනක් නැහැ ඕ ගෑල් ළමයි විශේෂයෙන්ම ගාමන්ට් යන්න එහෙම හීන දකින්න එපා කොරෝනා කාලේ ගාමන්ට්ව කී දෙනෙක් අයින් කරාද ස්ථිර ජොබ් නෙවෙයි පැහැදිලිද එහෙනම් ස්ථිර ජොබ් එකක් හොයාගන්න ඕන කවදා හරි උඹලා හැමදාම ඔහොම ඉන්නේ නැනේ කතා හදමන් ඉන්න ඕන ගියක් දොරක් නැත්තම් ඒවා හදා ගන්න ඕන ළමයි හදන්න ඕන ඉස්සරහට වැඩ වැඩි එහෙනම් ඒ ඉදිරිය ගැන හිතලා දැන් කරන්න ඕන දේ දැන් හරියට කරගන්නලා පැහැදිලිද ස්ථිර ජොබ් එකක් හොයාගන්න පෙන්ෂන් එකක්වත් තියෙන සුනන්ද හාමුදුරුවෝ වගේ ඔව් සුනන්ද හාමුදුරුවෝ ඉතින් පන්ති නැතත් ජොබ් එක තියෙනවානේ පෙන්ෂන් එක තියෙනවා ජොබ් එක තියෙනවා හරිද ඉතින් ඒ වගේ ඔයාලා ස්ථාවර වෙන්න ඕන මට ඉතින් දෙන්න ළමයි නෑ හරිද ඒවා ඉතින් ගෙවල් වල සලකන තමයි කරන්නේ හරි අපි යම් ප්‍රශ්නකට පුතේ උපාසිකාවක වශයෙන් කාන්තාවට බුදු සමයෙන් ලැබුණු තැන පිළිබඳ විමසීමක් කරන්න හරි අමාරු නෑ මේක හරි උපාසිකාව කියන්නේ සිව් පිරිස නියෝජනය කරන එක කණ්ඩායම සිව්වන පිරිස භික්ඛු භික්ෂුණී උපාසක උපාසිකා දර උපාසිකාව කියන්නේ කවුද කවුද උපාසිකාව කියන්නේ තෙරුවන් සරණ ගිය තැනැත්තිය තෙරුවන් සරණ ගිහිල්ලා ශ්‍රද්ධාවෙන් කටයුතු කරන කෙනා උපාසිකාව ඊළඟ බුදුහාමුදුරුවෝ තනතුරු පවා දුන්න උපාසිකාවන්ට හරි ආගමික කටයුතු ආගමික කටයුතු වල නිරත වෙන්න අවස්ථාව ලැබුණ අයට තනතුරු දුන්නා. ශාසනයේ චිරස්ථිතිය සඳහා උන්නතිය සඳහා කටයුතු කළා. දැන් විසාකාශට දෙන හරි තමන්ගේ පුද්ගලික ධනය වියදම් කරලා අදලා පූජා කරනවා මොකද්ද? මිගාරමාතු ප්‍රාසාදය. පූර්වාරාමයේ කියන්නේ ඊළඟ ධර්මයේ ව්‍යාප්ත කරලා ධර්මයේ ප්‍රචාරය කළා. විසාකාශට දේනිය තමන්ගේ මිත්‍යා දෘෂ්ටික මතයෙහි එළඹෙහිදී ජෛන නිගණ්ඨ දහම පිළිගත්තු තමන්ගේ ස්වාමියා පූර්ණවර්ධන සිටුවරයා සහ තමන්ගේ මයිලනුවන් මයිලගේ මාමා කවුද මිගාර සිටුවරයා මේ දෙන්නා බුදුදහම කරේ නැඹුරු කරේ නේද? ඒ වගේ ධර්මය ප්‍රචාරය කිරීමේ ක්‍රියාදාමයේ තුල පවා කාන්තා උපාසිකාව හැටියට පෙනී සිටියා.
ඒ නිසා මේ තත්කාලීන බමුණු සමාජ ක්‍රමය තුළ කාන්තාවන්ට තමන්ගේ අධ්‍යාත්මික අංශය දියුණු කරගන්න ආගමික කටයුතු වල භාවනා කරන්න තපස් රකින්න නේද යාග හෝම බුදු පූජා වල නිරත වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ බමුණු සමාජය තුළ. කාන්තාව අපිරිසුදුයි කියලා කොන් කරලා දාලා හිටියේ. ආගමික කටයුතු වලට සම්බන්ධ කරගත්ත නැහැ. ආගමික නිදහස උපරිමේ ඉන්නේ නැහැ. දදත් ඔය සමහර මුස්ලිම් අන්තවාදී සමාජ ක්‍රමයන් තුළ කාන්තාවට පල්ලිය වලට ගිහිල්ලා ඒ බුදු පූජා කරන්න ඒවට අවස්ථාව නැහැ. තනික පිරිමිටි විතරනේ යන්නේ. බමුණු සමාජ ක්‍රමයෙන් තමයි බලද්දී වගේ පුරුෂාධිපත්‍ය ක්‍රමය. නේද? පිරිමිටිකනේ යන්නේ පොලිවට පල්ලි නේද? ඒ වගේ මේ බ්‍රාහ්මණ සමාජයේ කාන්තාවට කිසිදු ආගමික නිදහසක් හිමි කර දුන්නේ නැහැ. හරිද? නමුත් බෞද්ධ සමාජය තුළ ඒක වෙනස් වුණා බලන්න. නේද? කාන්තාවටත් පිරිමියාට වගේම උපාසිකාවක් හැටියට කටයුතු කරලා කෙලෙස් දුරු කරලා සෝවාන් ආදී මාර්ගඵල පවා ලබා ගන්න පුළුවන් බව පෙන්වා දුන්නා. හරිද? කාන්තාව සහ පිරිමියා කියන දෙන්නම නිර්වාණය සඳහා යන්න ඕන එක මාර්ගයක. එකම මඟක පියවර යන්න තියෙන පියවරම. එක මාර්ගයක යන්න තියෙනවා. පිරිමියාට නිවන් දකින්න වෙන මාර්ගයකුත් කාන්තාවට උපාසිකාවක් හැටියට බණ භාවනා කළ ආගමික වත් පිළිතුරට වෙලා නිවන් දකින්න විමුක්තිය ලබන්න තව මාර්ගයකුත් මේ මාර්ග දෙකක් හඳුන්වලා නැහැ. මාර්ග නම් ඕන තරම් ඔය තියෙන නේද? මාර්ග ඒ මාර්ග නෙමෙයි මේ කතා කරන්නේ. නිර්වාණ මාර්ගය. එකයි තියෙන නිර්වාණ මාර්ගය. ඒක තමයි ආර්ය මාර්ගය. මෙදුම් පිළිවෙත. මෙදුම් පිළිවෙතින් නමාසෝ ලබාම ආධාර දිය ගලා මෙදුම් පිළිවෙත එකයි තියෙන මධ්‍ය ප්‍රතිපදාව. ඒක මතක තියාගන්න. ලියා ගන්නකො. ලියා ගන්න. බුදුන් දවස ಭಾರತೀಯ සමාජ ක්‍රමය තුළ බුදුන් දවස ಭಾರತೀಯ සමාජ ක්‍රමය තුළ බුදුන් දවස ಭಾರತೀಯ සමාජ ක්‍රමය තුළ ಭಾರತೀಯ සමාජ ක්‍රමය තුළ වනිතාවට නැත්නම් කාන්තාවට අධ්‍යාත්මික දියුණුවක් ඔකට කියනවා සදාචාරාත්මක දියුණුව කියලාත් ඈ. අධ්‍යාත්මික දියුණුවක් ලැබීමට අධ්‍යාත්මික දියුණුවක් ලැබීමට අධ්‍යාත්මික දියුණුවක් ලැබීමට ආගමික නිදහසද හිමි වූයේ නැත. ආගමික නිදහසක්ද හිමි වූයේ නැත. ආගමික නිදහසද හිමි වූයේ නැත. ආගමික නිදහසද හිමි වූයේ නැත. ඇය අපිරිසුදු තැනැත්තියක ලෙස සලකා ආගමික කටයුතු වලින් ඈත් කොට දැමූහ. ආගමික කටයුතු වලින් ඈත් කොට දැමූහ. ආගමික කටයුතු වලින් ඉවත් කළහ නැත්නම් ඈත් කොට දැමූහ. අයින් කළා.
එයනු ආගමික නිදහස අයට හිමි වී නැත. එයනු ආගමික නිදහස අයට හිමි වී නැත. එයනු ආගමික නිදහස් අයට හිමි වී නැත. ඇයට හිමි වී නැත. එම තත්ත්වය යටතේ එම තත්ත්වය යටතේ එම පසුබිම යටතේ එම තත්ත්වය යටතේ එම තත්ත්වය යටතේ කාන්තාවට උපාසිකාවක වශයෙන් ආගමික කටයුතු වල යොමු වීමට අවස්ථාව උදා කර දුන්න. අලුත් රෝල කිල්ලයන් තෙරුවන් සරණ ගොස් සීලයෙහි පිහිටා සීලයෙහි පිහිටා ශ්‍රද්ධාවෙන් කටයුතු කරන තැනැත්තිය උපාසිකාව ලෙස සැලකේ. සිව්වන පිරිස තුළ සිව්වන පිරිසටද ඇය අයත් වේ. සිව් පිරිස චතු පිරිස කියලා කියනවා. චතු පරිස. සිව් පිරිස චතු පරිස සිව්වන පිරිස. ඒ කියන්නේ බෞද්ධ සමාජයේ සිව් පිරිසකින් යුක්තයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. බෞද්ධ සමාජයේ කොටස් හතරේ යුක්තයි. සිව් පිරිසට අයත් වේ. අලුත් රෝල කියන්නේ කුඩා කාල සිටම
කුඩා කල සිටම බණ ඇසීම දන් දීම ආදී බණ ඇසීම දන් දීම ආදී කටයුතු වල බණ ඇසීම දන් දීම ආදී කටයුතු වල බණ ඇසීම දන් දීම ආදී කටයුතු වල නිරත වීමට එයට අවස්ථාව හිමි විය. ඇයට අවස්ථාව හිමි විය. ඇයට අවස්ථාව හිමි විය. ඇයට අවස්ථාව හිමි විය. ඇයට අවස්ථාව හිමි විය. විසාකා සිටුදියණිය අවුරුදු 7 දී සෝවාන් වී විසාකා සිටුදියණිය අවුරුදු 7 දී සෝවාන් වී විසාකා සිටුදියණිය අවුරුදු 7 දී සෝවාන් වී එහි ප්‍රතිඵලයක් වශයෙන් අවුරුදු 7 දී සෝවාන් වූ එහි ප්‍රතිඵලයක් වශයෙන් කුඩා කල සිට ආගමික කටයුතු වල නිරතව කුඩා කල සිට ආගමික කටයුතු වල නිරතව කුඩා කල සිට ආගමික කටයුතු වල නිරතව ආගමික කටයුතු වල නිරතව කුඩා කල සිටම ආගමික කටයුතු වල නිරතව කෙලෙස් දුරු කොට සෝවාන් ආදී කෙලෙස් දුරු කොට සෝවාන් ආදී කෙලෙස් දුරු කොට සෝවාන් ආදී මාර්ගඵල ලබා ගැනීමට මාර්ගඵල ලබා විමුක්ති සැපේ ලැබීමටද විමුක්ති සැපේ ලැබීමටද විමුක්ති සැපේ ලැබීමටද විමුක්ති සැපේ ලැබීමටද ඔවුන්ට අවස්ථාව ලැබුණි. ඔවුන්ට අවස්ථාව ලැබුණි. ඔවුන්ට අවස්ථාව ලැබුණි. ඔවුන්ට අවස්ථාව ලැබුණි.
අලුත් රෝල් එක ලියන්න. තම පුද්ගලික ධනය පවා ශාසනයේ දියුණුව වෙනුවෙන් කැප කළහ. ශාසනයේ දියුණුව වෙනුවෙන් කැප කළහ. උදාහරණයක් දාගන්න. විසාකා සිටුදේනිය උදාහරණයක්. විසාකා සිටුදේනිය විසින් පූර්වාරාමය හෙවත් මිගර මතු ප්‍රාසාදය පූජා කිරීම. පූර්වාරාමය හෙවත් මිගර මතු ප්‍රාසාදය පූජා කිරීම. පූර්වාරාමය හෙවත් මිගර මතු ප්‍රාසාදය පූජා කිරීම. මිගර මතු ප්‍රාසාදය පූජා කිරීම. පූජා කිරීම. අලුත්වලින් තවද ධර්මයේ ප්‍රචාරය කිරීමේ කටයුතු වලටද උපාසිකාව දායක විය. තවද ධර්මයේ ප්‍රචාරය කිරීමේ කටයුතු වලටද උපාසිකාව දායක විය. උපාසිකාව දායක විය. උදාහරණයක් එහෙම ඕනනම් දාගන්න. විසාකා සිටුදීනේ විසින් හරි විසාකා සිටුදීනේ විසින් කාවද විසාකා සිටුදීනේ විසින් පූර්ණවර්ධන සිටුවරයා ඒ කියන්නේ විසාකා සිටුදීනේගේ සැමියා හස්බන්ඩ් හරි පූර්ණවර්ධන සිටුවරයා සහ මිගාර සිටුවරයා කියන්නේ මාමා මිගාර සිටුවරයා බෞද්ධයින් බවට පත් කිරීම. ඒකට කලින් ජෛනයෝ නිගණ්ඨයෝ අලුත් ඔලකිලයන් අවසන් කරුණ එක එසේම
එසේම බුදුන් වහන්සේ විසින් උපාසිකාවන්ට බුදුන් වහන්සේ විසින් උපාසිකාවන්ට තනතුරු නාම පවා ප්‍රදානය කළ තනතුරු නාම පවා ප්‍රදානය කළ තනතුරු නාම පවා ප්‍රදානය කළ තනතුරු පවා ප්‍රදානය කළා. තනතුරු පවා ප්‍රදානය කළා. ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? කාන්තාව අඥාන නැති බව, මෝඩ නැති බව. හරිද? දැන් බ්‍රාහ්මණ සමාජය තුළ උනේ කාන්තාවට අංග දෙකක පමණ නුවණක් තියෙන්නේ. ප්‍රඥාවක් නැහැ, මොකක්වත් එහෙමනේ. ධාරණ ශක්තියක් නැහැ ඔහොමයි කිව්වේ. නමුත් අඥාන දැනැත්තියක් නම් කවදාවත් නේද කාන්තාවන්ට තම තමන්ගේ හැකියාවන් මත ධර්මය අවබෝධ කරගෙන සෝවාන් ආදී මාර්ගඵල ලබන්න බෑ. නේද? අලගේ තනතුරු නාම පවා ලැබෙන්නේ නැහැ. දැන් හුජ්ජුත්තරා උපාසිකාව කියන්නේ බහුශ්‍රත උපාසිකාවන් අතර අග්‍රතනක්තිය. නේද? ධර්මයේ වටහා ගන්න බෑ සෝවාන් වෙන්න. නේද? එතකොට ඒ කොහොම පට්ටපල් පජබෝ පෙන්වනවද? කාන්තාව ඉස්සරහට ඒ කියන බිය නිසා. හරිද? පිරිමියා අභිබවා කාන්තාව ඉදිරියට ඒ කියන බිය නිසා බ්‍රාහ්මණ සමාජය තුළ ඔහු ඇයව පාගා දැම්මා. එකයි වෙලා තියෙන්නේ. හරිද? right. උදාහරණ දාගන්න තනතුරු වලටදී. තනතුරට උදාහරණ ලියා ගන්න. විසාකා සිටු දියණිය ඉස්සරහින් දාගන්න අග්‍රදායිකාව. අග්‍රදායිකාව ඊට අමතරව දන් දෙන්නියන් අතර අග්‍ර. විසාකා සිටු දියණිය. අග්‍රදායිකාව දන් දෙන්නියන් අතර අග්‍ර වීම දෙකයි. තව කුජ්ජුත්තරා උපාසිකාව. කුජ්ජුත්තරා උපාසිකාව. බුජ්ජුත්තරා හැම නෙවෙයි කුජ්ජුත්තරා. කුජ්ජුත්තරා කවුරුවද? බහුශ්‍රුත. බහුශ්‍රුත උපාසිකාවන් අතර අග්‍ර. බහුශ්‍රුත උපාසිකාවන් අතර අග්‍ර. කුජ්ජුත්තර උපාසිකාව. බහුශ්‍රුත උපාසිකාවන් අතර අග්‍ර. තව තියෙනවා ඉතින්. නකුල මාතා විශ්වාස දෙයි කියන්නේයන් අතර නකුල මාතා තව සාමාවතී මෛත්‍රී විහරණ ඇත්තියන් අතර සාමාවතී සුප්පියා ගිලනුන්ට උපස්ථාන කරන්නේයන් අතර සුප්පියා ගිලනුන්ට උපස්ථාන කරන්නේයන් අතර සුප්‍රියා හැම නෙවෙයි එයා ඉතින් අර මේ සින්දු කියන එක සුප්‍රියා හොඳ සුප්පියා කුප්පියා හැම නෙවෙයි සුප්පියා ගිලනුන්ට උපස්ථාන කරන්න අතර
හරි ඔය විදිහට ඇති. හරි. දැන් එතකොට ඔය කරුණ වලින් පැහැදිලි වෙන්නේ මොකක්ද? කාන්තාව උපාසිකාවක් හැටියට බෞද්ධ සමාජය තුළ හරිද? කාන්තාව උපාසිකාවක් හැටියට බෞද්ධ සමාජය තුළ මේ පිළිගත් බව. හරිද? පිළිගත්තු බව. හරි. උපාසිකාවක් හැටියට නිදහසේ කටයුතු කරන්න අවස්ථාව ලැබුණු බවයි ඔය උදාහරණ මගින් උපහරණ මගින් නිදසුන් මගින් නිදර්ශන මගින් පැහැදිලි වෙන්නේ. අන්තිම ප්‍රශ්නේ අපි සාකච්ඡා කරමු. ඔයාලට තමයි කාන්තාව සම්බන්ධයෙන් මම විවිධ ප්‍රශ්න ටිකක් දෙනවා විභාග වලට අහලා තියෙන. ඒ ඔයාලා ලියන්න ඕන. කවදා හරි පන්ති පටන් ගන්න දවසක ගේන්න. ෆයිල් එකකට දාගෙන ගේන්න. අන්තිම ප්‍රශ්නේ භික්ෂුණීක වශයෙන් කාන්තාවට බුදුදහමෙන් ලැබුණු නිදහස අගය කරන්න. භික්ෂුණීක වශයෙන් දැන් කාන්තාවට බුදුදහම තුළදී මේ හරි උපාසිකාවක් හැටියට වගේම භික්ෂුණියක් හැටියටත් මේ ආගමික ස්වාධීනත්වය කියන එක ලැබෙනවා. ආගමික ස්වාධීනත්වය, ආගමික නිදහස හිමි වෙනවා. හරිද? උපරිම ලෙස හරි ආගමික නිදහසක් හිමි වෙන්නේ භික්ෂුණියක් හැටියට. කාන්තාවට උපරිම නිදහසක් ලැබෙන්නේ භික්ෂුණියක් හැටියට. දැන් උපාසිකාවක් හැටියට නිදහස ලැබුණා. ගෙදරනේ ඉන්නේ උපාසිකාව ගෙදරනේ ඉන්නේ. ඒතර එතන ගෘහයේ කටයුතු තියෙනවා, දරුවන්ගේ කටයුතු තියෙනවා, මොහොබිරි බිනිබිරියන් කටයුතු තියෙනවා. ගෙදර ගත්තාම ඉතින් සම්බාධයන් ගරාවාසුනේ. බාධක සම්බාධක සහිතයි කෙලෙස් වලට ආයතනයක් ගිහි ජීවිතේ. හරිද? එතකොට දැන් ඔය පොයි දවස්වල උපාසකම්මලා හැම සිල් ගන්න එනවනේ. ආවට පස්සේ ඉතින් හවස් වෙනකොට සිල් මුදවලා යනවා කල්ලාතුනේ. අම්මෝ ගෙදර යන්න ඕන. මහත්තයාට උල දෙන්න කවුරුවත් නැහැ. දරුවෝ බලන්න ඕන. පොඩි එකා බලන්න විදියක් නැහැ. ලේලිගේ පුතා බලන්න විදියක් නැහැ කියයි. ඕ යනවා පැදුරු කොට්ට උකුලගෙන යනවා කල්ලාතු 3-4ට. ඔව්. ඉතින් එතන ප්‍රශ්න වැඩි. ඕන් එහෙන් කෝල් කරයි. ඕන් නිකන් කියලාද උපාසකම්මලා. කෝල් කරන්න. හරිද? ඕන් ළමයිට කී හවස් ගෙනියන්න කියන්නේ. වගේ ප්‍රශ්න. එතන බැඳුනොත් වික්ෂුණියක් හැටියට පත් වෙනකොට ඒ කිසිම බැඳීමක් නැහැනේ. අර සියලු බැඳීම් වලින් ඈත්ලා නෙන්නේ. ඒ සියලු බැඳීම් වලින් ඈත්ලා ඉන්නේ භික්ෂුණිය වේවා භික්ෂුව වේවා. නේද? අප්පංවා භෝගක්කන්දම් පහය මහන්තංවා භෝගක්කන්දම් පහය අප්පංවා ඥාතිවරයන්ටම් පහය මහන්තංවා ඥාතිවරයන්ටම් පහය. අල්ප වූද මහත් වූද ඥාතීන් පරිවාර සම්පත් ආදී සියල්ල අතහැරලා තමයි මහාන වෙන්නේ. ගිහි ජීවිතෙන් ඈත් වෙනවා. අගාරස්මානගාරයන් බබ්බදී නේ සියල්ලෙන් ඈත්ලා ඉන්නේ. ඒතර බැඳීම් නැහැ. නිදහස්. පරම නිදහස්. ඒ ඔයාලට තියෙන බැඳීම් මට නැහැ නේද? නේද? මට බැඳීම් නැහැ. හරි? ඒකට ඔයාලට තරම් එහෙම බැඳීමක් නැහැ මට. ගෙදරට බැඳිලා නැහැ. මං ගමනක් බිමනක් කරනකොට කොහේ හරි ඇවිදින්න උනත් යනකොට ගෙදරට කෝල් කරලා කියන්නේ මම යනවා අවල් දවස් එන්න කියලා. ඔව් පන්සලට උනත් එහෙම කියන්නේ නැහැ. මට නිදහස්. උදේ ගියාම පන්ති වල ඩිස්කෝලේ මම රෑ මට ඕන වෙලාවෙ මම ඉන්නේ බැඳීමක් නැහැ. හරිද? ඒ වගේ. ඔයාලට එහෙම බෑ. පැහැදිලිද? එතකොට මේ උපාසිකාවක් හැටියට ඉන්නකොට එච්චරම නිදහසක් නැහැ. ආගමික කටයුතු වල නිදහස් වෙන්න අවස්ථාව ලැබුණා. උපරිම නිදහසක් ලැබෙන භික්ෂුණියක් හැටියට. ඉතා භික්ෂුව ගාවට සිව්වන පිරිස තුළ ඊළඟ තැන එහෙම වෙන්නේ කාටද? භික්ෂුණියට. ඊළඟ තැන එහෙම වෙන්නේ භික්ෂුණියට. හරි? භික්ෂුණියක් හැටියට ධර්මයේ අවබෝධ කරගෙන බණ භාවනා කරලා සංසාර දුකෙන් එතර වෙන්න අවස්ථාව ලැබුණා. පැහැදිලිද? සංසාර දුකෙන් එතර වෙන්න අවස්ථාව ලැබුණා. තත්කාලීන බමුණු මතයේ උනේ අංගල් දෙකක බවන නුවණක් තියෙන කාන්තාවට ධර්මයේ වටහා ගන්න බෑ කියන එක. මේ කාරණාව සඳහන් වෙනවා ළමයි සංයුත්ත නිකායේ භික්ඛුනී සංයුත්තේ. හරි? භික්ඛුනී සංයුත්තේ තියෙන සූත්‍රයක් මොකද්ද? සෝමා සූත්‍රය කියලා. හරිද? සංයුත්ත නිකායේ භික්ඛුනී සංයුත්තේ සෝමා සූත්‍රය. මේ සෝමා සූත්‍රයේ සඳහන් වෙනවා මොකද්ද? දවසක් සෝමා තෙරණිය හරි
හරි සෝමාතරණේ විවේක වෙන්නකොට මාරය ඇතෙන් ඇවිල්ලා අහනවා අඟල් දෙකක් පමණ නුවණත නිස්ශ්‍රේත ඊර්ෂිවරු විසින් දුකසේ මහන්සියෙන් අවබෝධ කරගත් විමුක්තිය කෙසේනම් අවබෝධ කරගනින්ද කියලා අහනවා. එලයි සෝමාතරණේ මොකද්ද කියන්නේ? හිත මනාව දමනය කරගන්න පුළුවන් නම් පාලනය කරගන්න පුළුවන් නම් නොවන ඇති කල්හි විමුක්ති සැපේ ලබා ගන්න නිස්ශ්‍රීත්වයේ කවරනම් බාධකයක්ද කොහොමද? හරිද? ඒතර ශ්‍රීත්වය ගැහණියක් වීම බාධාවක් නෙවෙයි. ලිංග ભેදයේ ප්‍රශ්නයක් නෑ ධර්මය අවබෝධ කර නිවන් දකින්න. හරිද? ඒ සඳහා කැපවීමයි වැදගත් වෙන්නේ. චරණේ ක්‍රියාකලාපයේ වැදගත් වෙන්නේ. හරිද? අද ඉගෙනගෙන විභාග පාස් කරගෙන ඉස්සරහට ගිහිල්ලා ඉන්නේ පිරිමින් වගේම කාන්තාව ඉංජිනේරුවරු ඉන්නවා ඉංජිනේරුවරියෝ ඉන්නවා දොස්තරලා වෛද්‍යවරු ඉන්නවා වෛද්‍යවරියෝ ඉන්නවා නීතිඥවරු ඉන්නවා නීතිඥවරියෝ ඉන්නවා තම ශේෂ්ත්‍රයව ඉන්නවා ඒ වගේ තමයි ධර්මය අවබෝධ කර ගැනීම. එතනත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ නිරත වෙලා පිරිමියාට වගේම කාන්තාවට විමුක්ති සැපය ලබන්න පුළුවන්. බුද්ධ කාලේ රහතන් වහන්සේලා රහත් මෙහෙණින් වහන්සේලා හිටියේ උඩතර නේද? ශ්‍රීත්වයකට බාධාවක් නෙවෙයි. ඒකට ඩිස්ටර්බ් නෙවෙයි. ස්ථිත්වයේ බාධාවක් නෙවෙයි. හරි? මාරය අහනවා යන්තං සීපත්තබ්බන් ඨානන්දුරබි සම්මෝහං ආදී වශයෙන්. සෝමාතරණ උත්තර දෙනවා ඉති භාවෝ කිංකයිදා. ශ්‍රීත්වයේ කුමන බාධකයක්ද කියලා. චිත්තම් මේ සුසමාහිතෝ. ඥානම් මේ වත්තමානම් මේ සම්මා ධම්මං විපස්සතෝ කියන. එඳා බොහෝ කාන්තාවන්ට හරිද මහාන වෙලා රහත් ඵලයට පත් වෙලා විමුක්ති සැපය ලබා ගන්න අවස්ථාව ලැබෙන බෞද්ධ සමාජය තුළ බෞද්ධ චින්තනය තුළ බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය තුළ ඊළඟ භික්ෂුණීන් වහන්සේ තේරි ගාථා මගින් පැහැදිලි වෙනවා එදා සමාජයේ විවිධ සමාජයේදී විවිධ ලෙස බැටකාපු කාන්තාවෝ මහාන වීම නිසා ලැබපු නිදහස පිළිබඳව තේරිකා දැන් උදාහරණයක් ගත්තොත් මුත්තා තෙරණිය කියන්නේ මහාන වෙන්න කලින් කුදු සැමියෙක් සරණ පාවගෙන හිටියේ කුද්දෙක් කුඩු ගහන එකේ කියන්නේ කුදු සැමියෙක් ඉතින් හැම වෙලේම ගෙදර උයන්න ඕන වී කොටන්න ඕන සැමියාගේ හෙන් කරදර ඉතින් නිදහසක් නැහැ. පස්සේ මහාන වෙලා රහත් ඵලයටපත් වෙනවා. රහත් ඵලයටපත් වුණාට පස්සේ ඇය අතීතය ආවර්ජනය කරලා බලනවා. අතීතයේ සිහිනය අපමණයි සැබෑ සුවඳක් නැහැ කියලා එයාට තේරෙනවා. හරිද? නේද? අතීතයේ සිහි කරනවා. සිහි කරන්නේ කොහමද? අතීතයේ විඳ දුක් ගැට යන මතක් වෙනවා. දැන් එහෙම දුකක් කරදරයක් නැහැ කෙනෙක් එයා දකිනවා. අර මිදුනේ මම මනමින් මිදුනේ මේ ස්වාමියාගේ කුදේන්ද මෝල් ගහේ කුදේන්ද සංසාර කුදේන්ද යන තුන් කුදේන් මේ මිදුනේ මේ භව තෘෂ්ණාව දුරු කළේ. ඕමම. ඒ උදම්මනන්නේ. කුදේ කී උතර දෙන ප්‍රශ්න. සැමියාගෙන් තියෙන කරදර මෝල් ගහේ කුදේ කිව්වේ වී කොටන්න ඕන උයන්න ඕන ඒ කටයුතු ඉතින් අදහස් කළේ. අද වගේ මෝල් වලින් මේ ගල්ලා ඉවත් කරපුවා නෑනේ. ඉස්සර ගොඩාක් දුරට ගෙදර තමයි වී කොටන්නේ. ඔයාලා දැකලා තියෙනවද දන්නේ නැහැ. පැහැදිලිද? ඉස්සර ගෙදර තමයි වී කොටන්නේ, ගෙදර තමයි පිටි කොටන්නේ, පිටි කොට පන්න ඕනේ කියන්නේ ඉන්දියාව කන්නට මට නේද? ඔය සින්දුත් තියෙන්නේ නේද? අර ඒතර ඉස්සර ගෙදර වී කෙටුවා. ඔයාලා දැක්කත් දන්නේ නැහැ. දැකලා තියෙනවද දන්නේ නැහැ. අවුරුදු කාලේ අපි ගෙවල් වල අර කුරහංගලේ කුරහන් අඹරන මුම් කෙවුම් එහෙම හදන්නේ. පිටි කොටනවා ගෙදර වංගෙඩියේ මෝල් ගහේ. අද ගෙවල් වල වංගෙඩිත් නැහැ මෝල් ගස් නම් තියෙනවා කියන්නේ මම දන්නේ නැහැ. හරිද? කුරහන් ගල්ලා මොකක්වත් නැහැ. අද ඉතින් මෝල් තියෙනවනේ. අද මෝල් තියෙනවා හරියට. මෝල් අමාරුව තියෙන ඇති මොකක්ද? මෝල් තියෙනවා හරියට අද. හරිද? එතන මේවයි වී කොටනවා, පිටි කොටනවා, මිරිස් කොටනවා ඔක්කොම කොටාගෙන එනවා උඩ ගිහිල්ලා. කොටා ගන්න වලුණා මොනවා. හරි එතකොට මේ එදා සමාජයේ බටකාපු බොහෝ කාන්තාවෝ මහාන වෙලා රහත් ඵලයටපත් වෙලා ඒ පීඩනකාරී සමාජ මට්ටමින් අයින් වුණා. මිදුණා. ඊළඟට ධර්මයේ ප්‍රචාරය කිරීමේ කටයුතු වලට උනද ධම්මදින්නා තරණය කියන්නේ ධර්ම දේශිකාවන තරක් දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් ධර්මයේ ප්‍රචාරය කරා. සංඝමිත්තා තරණය ලංකාවට භික්ෂුණී ශාසනය හඳුන්වා දෙනවා. දේවසාර භික්ෂුණී ලංකාවෙන් චීනයේ භික්ෂුණී ශාසනය හඳුන්වා දෙනවා.
ඒවා පසු කාලීන තොරතුරු වුණත් ගැටලුවක් නැහැ. ඒ නිදහස ලැබුණේ බුදුහාමුදුරුවෝ හින්දානේ, බුදු සසුනේ හින්දානේ. බෞද්ධ චින්තන ක්‍රමය නිසා. තනතුරු පවා ලැබෙනවා භික්ෂුණීන් වහන්සේලා. හරිද? රයිට්. ඉතින් ඔය තොරතුරු වලින් පැහැදිලි කාන්තාවට භික්ෂුණියක් ඇරෙන උසස් තැනක් බෞද්ධ සමාජ ක්‍රමය තුළ ලැබුණු බව. හරිද? රයිට්. අර ලියගන්න. කාන්තාවට උපරිම ආගමික නිදහසක් හිමිවන්නේ භික්ෂුණියක වශයෙන් උපරිම නිදහසක් හිමිවන්නේ භික්ෂුණියක වශයෙන් ගිහි ජීවිතයෙන් මිදී භික්ෂුණියක් බවට පත්වීමෙන් පසුව ගිහි ජීවිතයෙන් මිදී භික්ෂුණියක් බවට පත්වීමත් සමග ගිහි ජීවිතයෙන් මිදී භික්ෂුණියක් බවට පත්වීමත් සමග ගිහි ජීවිතයෙන් මිදී භික්ෂුණියක් බවට පත්වීමත් සමග කිසිදු බැඳීමක් නැත කිසිදු බැඳීමක් නැත කිසිදු බැඳීමක් නැත කිසිදු බැඳීමක් නැත තත්කාලීන බමුණු මතය වූයේ කාන්තාවට විමුක්ති සැපේ ලැබීමට තරම් විමුක්ති සැපේ ලැබීමට තරම් නුවණක් නැති බවයි නුවණක් ඥාන ශක්තියක් නැති බවයි සංයුක්ත නිකායේ භික්ඛුණී සංයුත්තේ
संयुक्त निकाये भिक्खुनी संयुक्ते सोमा सूत्रे तुल सोमा कोमा है मैंने में सोमा सोमा कोमा पेतुओ बेआदरे तवाने दे सोमा 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 सूत्रे संयुक्त निकाये सोमा सूत्रे සඳහන් කරුණු මගින්ද එම අදහස පැහැදිලි වේ. සෝමා සූත්‍රයේ සඳහන් කරුණු මගින්ද මේ බව පැහැදිලි වේ. ඒ බව පැහැදිලි වේ. දිනක් සෝම තෙරණිය අසලට පැමිණි මාරයා දිනක් සෝම තෙරණිය අසලට පැමිණි මාරයා සෝම තෙරණිය අසලට පැමිණි මාරයා සෝමා තෙරණියට කියා සිටින්නේ දේංගුලක් පමණ නොනැති කාන්තාවට අඟල් දෙකක පමණ නුවණක් ඇති කාන්තාවට දේංගුලක් පමණ නොනැති කාන්තාවට ඉසිවරු විසින් ඉර්ෂිවරු විසින් දුකසේ මහන්සිය ඉර්ෂිවරු විසින් දුකසේ මහන්සිය ඉර්ෂිවරු විසින් දුකසේ මහන්සියෙන් අවබෝධ කරගන්නා ලද විමුක්තිය අවබෝධ කරගන්නා ලද විමුක්තිය අවබෝධ කරගන්නා ලද විමුක්තිය අවබෝධ කරගත නොහැකි බවයි අවබෝධ කරගත නොහැකි බවයි වටහාගත නොහැකි බවයි තන් කෙසේනම් වටහා ගනිද්ද යන බවයි වටහාගත නොහැකි බවයි වටහාගත නොහැකි බවයි ඒ අවස්ථාවේදී ඒ ගාථාව මෙතන ඉතින් ලියලා ඉන්න ඕනේ ඔයාලා ගාථාව දන්නවනේ ඕනනම් අර අතිරේක කියවීම පොතේ තියෙනවා නෝට් එකකටත් මම දීලා තියෙනවා යන්තං ඉසීහි පත්තබ්බං ඨානං දුරබි සම්භවං නතං ද්වංගුල පඤ්ඤාය සක්කාපප්පෝති මිත්‍ය ඒ අවස්ථාවේදී සෝමා තෙරණිය ඒ අවස්ථාවේ සෝමා තෙරණිය මාරයාට කියා සිටී සිත මොනවාට කියන්නේ මනාව මොනවට සිත මොනවට මනාව කියන්නේ සමාධියට පැමිණි කල්හි
සමාධියට පැමිණි කල්හි සිත මනාව සමාධියට පැමිණි කල්හි නුවණ ඇති කල්හි අර ඉගෙන ගන්න යන නුවණ එහෙම නෙමෙයි මේ කියන්නේ එයාගල්ලේ අපේ නුවණ ඇති කල්හි ධර්මය නුවණ ඇති කල්හි ධර්මය ඇති සැටියෙන් දකින පුද්ගලයාට ධර්මයේ ඇති සැටියෙන් දකින පුද්ගලයාට ධර්මයේ ඇති සැටියෙන් දකින පුද්ගලයාට ස්ත්‍රී බව කුමක් කරන්නේද ස්ත්‍රී බව කුමක් කරන්නේද ස්ත්‍රී බව කුමක් කරන්නේද ස්ත්‍රී බව කුමක් කරන්නේද යනුවෙනි ඔය විදිහට මාරයාට කියනවා ඉත්හි භාවෝ කිංකෛරා චිත්තම් හි සුසමා වරහන්තර ලියගන්න ඉත්හි භාවෝ කිංකෛරා ඉත්ති භාවෝ කිංකෛරා ඉත්හි භාවෝ කිංකෛරා චිත්තම්හි සුසමාහිතෝ ඥානම් හි වත්තමානම් හි සම්මා ධම්මං විපස්සතෝ පාඩම් කරගන්නවා මේ අතිරේක කියවීම පොතේ තියෙනවා ඔය මම කියව ගන්න දාලා තියෙන්නේ ආයතනට ගිහලා කාඩ් එක ගන්න කාඩ් එක ගත්ත බස් ටියුට් එක ඉල්ල ගන්න හරි ඌව පස්සේ නැති වෙන්න පුළුවන් ඉක්මනට හින්දා ගිහලා කාඩ් එක අරගෙන ටියුට් ගන්නලා ආයි පස්සේ කාලෙක නැති වුණොත් මට ගගහ ටියුට් ගගහ දෙන්න බෑ හරි ඉත්තිභාවෝ කිංකෛරා යන ගාථාවෙන් එක පැහැදිලි වෙනවා අලුත් තුලකින් ලියන්නේ තේරි ගාථා තේරි තේරි මේරි නෙවෙයි තේරි ගාථා තේරි ගාථා මගින්ද තේරි ගාථා මගින්ද කාන්තාව භික්ෂුණියක වශයෙන් කාන්තාව භික්ෂුණියක වශයෙන් කාන්තාව භික්ෂුණියක වශයෙන් ලැබූ නිදහස කාන්තාව භික්ෂුණියක වශයෙන් ලැබූ නිදහස මොනවාට පැහැදිලි වේ මනාව පැහැදිලි වේ මොනවාට පැහැදිලි වේ මොනවාට පැහැදිලි වේ තත්කාලීන සමාජයේ තුල
තත්කාලීන සමාජය තුළ එදා සමාජයේ තත්කාලීන සමාජය තුළ විවිධ වූ දුක් ගැහැටයන්ට විවිධ වූ දුක් ගැහැටයන්ට විවිධ වූ දුක් ගැහැටයන්ට ලක් වූ බොහෝ කාන්තාවෝ පැවිදි වී උපරිම නිදහසක් භුක්ති වින්දා පමණක් නොව උපරිම නිදහසක් භුක්ති වින්දා පමණක් නොව උපරිම නිදහසක් ලැබුවා පමණක් නොව නැත්නම් භුක්ති වින්දා පමණක් නොව සංසාර දුකෙන්ද අත්මිදුනහ සංසාරයෙන් නිදහස් වුණා අත්ින්ද අත්මිදුන මුත්තා තෙරණිය ගේ ප්‍රකාශය ඊට නිදසුනකි. මුත්තා තෙරණියගේ ප්‍රකාශය ඊට නිදසුනකි. ඊට නිදසුනකි. උද්ෘතකමාදයට දෙලියා ගන්න. උද්ෘතකමාදාර ලියා ගන්න. උද්ෘතකමාදාර මිදු නෙමි මිදුනා කියනවා. නිදහස් වුණා. මිදු නෙමි මනාව මිදු නෙමි මනාව මිදු නෙමි මනාව මිදු නෙමි මොනවට වෙදුනා කිය. ස්වාමියාගේ කුදයෙන්ද කුයන්න කු ස්වාමියාගේ කුදයෙන්ද මෝල් ගහේ කුදයෙන්ද ස්වාමියාගේ කුදයෙන්ද මෝල් ගහේ කුදයෙන්ද සංසාර කුදයෙන්ද යන තුන් කුදයෙන්ම මිදුනේමි. සංසාර කුදයෙන්ද යන තුන් කුදයෙන්ම මිදුනේමි. භව තණ්හාව දුරු කළෙමි. භව තණ්හාව හින්දානේ සංසාරේ මැරෙමින් ඉපදින සංසාර ගමන දික් වෙන්නේ. ඒක නැති කරන්න ඉතින් ඕන සසර ගමන නවත්තන්න. භව තෘෂ්ණාව දුරු කළෙමි. භව තණ්හාව. ඔන්න ප්‍රකාශය අලුත් රෝල කෙලිය. භව තණ්හාව දුරු කළෙමි. අලුත් රෝල කෙලිය. භික්ෂුණීන්ට ඔවුන්ගේ හැකියාවන් මත තව ටිකයි. භික්ෂුණීන්ට ඔවුන්ගේ හැකියාවන් මත තනතුරුද ලැබුණි. ලියාගන්න බැරුණු අය මේකේ රෙකෝඩින් එකේ මහන්න මම දැන් දානවා තව පොඩ්ඩකින්
YouTube එකටත් දානවා හොඳ තත්ත්වයේ දීපොත් නැත්නම් Telegram එකට දානවා අහන්න. අහලා ලියා ගන්න බැරි වුණු ඒවා ලියා ගන්න. තනතුරුද ලැබුණේ. තනතුරු වල උදාහරණ මේ අතිරේක කෙවී පොතේ තියෙනවා නෝට් එකෙන් දීලා තියෙනවා තනතුරු. උදාහරණ කේමා භික්ෂුණිය කවුරු අතරද? ප්‍රඥාවන්තයන් අතර. නැත්නම් නුවණැති භික්ෂුණීන් අතර. නේද? අග්‍ර ශ්‍රාවිකාව බුදුහාමුදුරන්ගේ. දකුණස්තාව අග්‍ර ශ්‍රාවිකා. කේමා ප්‍රඥාවන්තයන් අතර. එහෙම නැත්නම් නුවණැතියන් අතර, නුවණැති භික්ෂුණීන් අතර. කේමා. පටාචාරා විනයදර භික්ෂුණීන් අතර, විනයචාරිණීන් අතර කියලා කියනවා. පටාචාරා විනයචාරිණීන් අතර. ධම්මදින්නා ධර්මදේශිකාවන් අතර. ඊළඟට ප්‍රජාපති ගෞතමී තෙරණිය චර රාත්‍රඥ භික්ෂුණීන් අතර ජේෂ්ඨත්වයෙන් වැඩි භික්ෂුණිය අවුරුදු 120ක් චර රාත්‍රඥ භික්ෂුණීන් අතර ඔය දෙයට ඒවා උදාහරණ දාගන්න. අලුත්